May the Triple Gem bless you. Good evening. You all are welcome to the online English class of Irivena students. Irwan Saranai, Suba Sandhyawak. අපේ පොඩි ස්වාමින් වහන්සේලා ඒ වගේම ශිෂ්‍ය දූ දරුවෝ ඉතාමත්ම ආදරයෙන් අදත් පිළිගන්නවා පිරිවෙන් සිසුන්ගේ ඔන්ලයින් ඉංග්‍රීසි පන්තියට අද මේ පන්තිය ආරම්භ වෙලා දෙවනි දවසයි අප මේ විදියට හමු වන්නේ මම හිතනවා අපේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාට දරුදරියන්ට මාව ඇහෙනවා ඇති පහුගිය බදාදා පළමු වන දවස විදිහට පිරිවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යක්ෂ අතිපූජ්‍ය වටිනා පහ සෝමානන්ද නායක ස්වාමින් වහන්සේගේ ඒ වගේම සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ සංවර්ධන ගෞරවනීය කන්තලේ විජිතවංශ ස්වාමින් වහන්සේගේ ඇතුළු සියලුම අධ්‍යක්ෂ ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාදයෙන් ඒ වගේම පිරිවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ඉංග්‍රීසි RD සුගත් ජයවර්ධන මහතාගේ මග පෙන්වීමෙන් සහ සහභාගීත්වයෙන් අපි ශ්‍රී ලංකාවේ පිරිවෙන් සිසුන්ගේ ඔන්ලයින් ඉංග්‍රීසි පන්තිය ආරම්භ කළා. අපි එදා පැහැදිලි කරගත්තා කොහොමද අපි මේ පන්තිය ඉස්සරහට කරගෙන යන්නේ. ඒ වගේම තමයි ඔබ වහන්සේලාට අපේ දරුවන්ට ඉංග්‍රීසි විෂය අමාරු නම් සහ එපා වෙලා තියෙනවා නම් ඒකට හේතුව මොකක්ද? අපි කොහොමද ඒ தত্ত্বය නිවැරදි කරගන්නේ? මම උදාහරණත් එක්ක පැහැදිලි කළා මෙන්න මේ කාරණා නිසා තමයි ඉංග්‍රීසි අමාරු ඒකට යෙදිය යුතු පිළියම මේකයි කියලා පැහැදිලි කරා. ඒ අනුව that day you were given a very brief introduction about the system that we use for teaching English language for you. ඔබ වහන්සේලා වෙනුවෙන් අපේ ශිෂ්‍ය දරුවෝ වෙනුවෙන් අපි මොන ක්‍රමයටද අපි කොහොමද ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම කටයුතු කරන්නේ කියලා පැහැදිලි කරා. ඉතින් අපිට පුළුවන්කම තියෙනවා දැන් මේ මොහොතේ ඉඳලා එතෙන් සිට පාඩම ඉස්සරහට කරගෙන යන්න ඒ අනුව මම බලාපොරොත්තු වෙනවා අපි යමු කොතැනටද අපි ඇත්තටම පටන් ගන්න ඕන තැනට පහුගිය බදාදා ආරම්භක දවසේ අපි මේ හැඳින්වීම කරගත්තා ඊළඟට අද සහ ඉදිරි දිනවල ඉගෙනීමට බලාපොරොත්තු වන පාඩම් පිළිබඳව මතක් කිරීමක් කළා ඒ අනුව අද තමයි අපි අපේ පාඩම් මාලාව පැහැදිලි මගක් ඔස්සේ නිල වශයෙන් ආරම්භ කරන්නට සූදානම් වන්නේ. ඒ අනුව ඔබ වහන්සේලාට මතක ඇති අපේ දරුවන්ට මතක ඇති ඒ වගේම මේට සහභාගී වන අපේ පරිවිනාචාර්ය ස්වාමින් වහන්සේලාට සහ මහත්වරුන්ට මතක ඇති මම පුංචි පැහැදිලි කිරීමක් කරලා තමයි පහුගිය දවසේ පන්තිය අවසන් කළේ. අන්න ඒ පැහැදිලි කිරීම කරපු තැනට මම දැන් ඔබ සියලු දෙනා ආපහු යොමු කරනවා.
ඔබ වහන්සේලාට සහ අපේ දරුවන්ට මේ සටහන පේනවා ඇති. මෙහි දැක්වෙනවා ඉංග්‍රීසි භාෂාව භාවිත කිරීමේදී අපි කුසලතා තිබිය යුතු පිළිවෙල. මොකද අපි මේ වෙනකොට ඔබ වහන්සේලා එකේ පන්තියේ හිටියත් ඔබ වහන්සේලා ඉංග්‍රීසි සවන් දෙනවා, කතා කරනවා, කියවනවා, ලියනවා. ඒ කියපු චතුර්විධ කුසලතා 4 language skills භාවිත කරනවා. එහෙමනම් ඒ කියන්නේ භාෂාවේ මූලිකම ඒකකය වන ශබ්ද ගත්තු ශබ්ද අපි භාවිත කරනවා. ඒ වගේම තමයි ලිවීමේදී සහ කියවීමේදී ඒ ශබ්ද සඳහා භාවිත කරන සංකේත හැටියට අකුරු භාවිත කරනවා. ඒ අනුව අපට සිද්ධ වෙනවා ශබ්ද සහ අකුරු නිවැරදිව හඳුනගෙන විශේෂයෙන්ම අකුරු පිළිබඳව මනා දැනුමක් ඇතුව ඉස්සරහට යන්න. ඒ වගේම තමයි මේ සටහනෙන් අපේ දරුවන්ට ස්වාමින් වහන්සේලාට පේනවා ඇති මේ ශබ්ද වලින් එහෙම නැත්නම් අකුරු වලින් තමයි වචන හැදෙන්නේ. එතකොට දැන් මෙතන මම මේ සටහනේ උදාහරණ වශයෙන් දක්වලා තියෙනවා වචන බලන්න my book is on the table. දැන් මම මේ ඇලයිරි වලින් වෙන් කරලා තියෙන්නේ මෙතන අපි දකින්නේ නිකන් වචන කිහිපයක් විතරයි. එතකොට මේ වචන හැදිලා තියෙන්නේ අකුරු වලින්. දැන් මෙතෙන්ට වෙනකන් ඔබ වහන්සේලාට අපේ දරුවන්ට පුළුවන් ඇති. හැබැයි එකක් මතක් කරන්නට ඕන. ඔබ දන්න වචන සංඛ්‍යාව මදිකම බරපතල හේතුවක් වෙනවා ඉංග්‍රීසි භාවිතය අඩු වෙන්න. හොඳයි. දැන් මෙතන words වලින් වචන වලින් එහාට යනකොට ඔබට පේනවා මම දෙපැත්තකට ඊතන දක්වලා තියෙනවා. කෙලින්ම පහළට phrases වාක්‍ය ඛණ්ඩ. එතකොට මම එදා කිව්වා අද අපි පැහැදිලි කරගන්නවා කියලා. වාක්‍ය ඛණ්ඩයක් කියන්නේ මොකක්ද? වාක්‍යයක් කියන්නේ මොකක්ද කියන එක. එම් phrases කියන්නේ වාක්‍ය ඛණ්ඩ. වාක්‍ය ඛණ්ඩයක ස්වභාවය තමයි එතන වාක්‍යයක් හැදිලා නැහැ. නමුත් වචන එකකට වඩා තියෙනවා. වාක්‍යයක් හැදිලා නැහැ. නමුත් වචන එකකට වඩා තියෙනවා. වාක්‍යයක් නම් අනිවාර්යයෙන්ම විශේෂම අවස්ථා හැරෙනකොට උක්තයක් සහ ආඛ්‍යාතයක් තියෙන්න ඕන. නමුත් මෙතන phrases කියලා දක්වලා තියෙන තැන මම උදාහරණ දෙකක් දීලා තියෙනවා. my book. එතකොට මේකේ උක්තයක් ආඛ්‍යාතයක් නැහැ. my book කියන්නේ මගේ පොත. මෙතන වචන එකකට වඩා වැඩි. තේරුමකුත් තියෙනවා. අනිත් එක බලන්න on the table. on the table කියන්නේ මේසය උඩ. මේසය උඩ. එතකොට on the table කියන එක වාක්‍යයක් නෙවෙයි. නමුත් එතන තියෙනවා වචන තුනක්. on the table කියන එකේ තේරුමකුත් තියෙනවා. එහෙමනම් තේරුමක් සහිතව වචන එකකට වඩා සම්බන්ධ වෙලා වාක්‍යයක් හැදෙන්න කලින් වාක්‍යයකින් මෙහා අවස්ථාවක් තමයි මේ වාක්‍ය ඛණ්ඩයක් කියලා කියන්නේ. එතකොට මේ words වලින් මම ඊතලයක් දක්වලා තියෙනවා sentences කියන පැත්තට. phrases කියන තැනිනුත් මම ඊතලයක් දක්වලා තියෙනවා sentences කියන පැත්තට. ඒකට හේතුව තමයි දැන් words වලින් ඒ කියන්නේ මේ වචන වලින් වාක්‍ය ඛණ්ඩයක් හැදෙන්න කලින් එහෙම නැත්නම් වාක්‍ය ඛණ්ඩ භාවිතයකින් තොරව මේ ඛණ්ඩයක් කියන්නේ කොටසක් කියන එක භාවිතයකින් තොරව බොහෝම සරල වාක්‍ය අපිට හදාගන්න පුළුවන්. අපි පුංචි කාලේ මුලින්ම ඉංග්‍රීසි ඉගෙන ගන්න කාලේ ඒ විදිහේ සරල වාක්‍ය හැදුවා. දැන් මෙතනත් මේ sentences වාක්‍ය කියන කොටුවේ පහළින්ම තියෙනවා
ඒ වගේ සරල වාක්‍යයක් I am Sumit. I am Sumit. දැන් මෙතන phrases හැදිලා නැහැ. වාක්‍ය ඛණ්ඩයන් හැදිලා නැහැ. I කියන්නේ වෙනම වචනයක්, am කියන්නේ වෙනම වචනයක්, Sumit කියන්නේ වෙනම වචනයක්. එහෙනම් මේක බොහොම සරල වාක්‍යයක්. එතකොට මෙතනදී phrases භාවිත කරන්නේ නැතුව මේ වචන තුනක් විතරක් අරගෙන අපි වාක්‍යයක් හදාගෙන තිනවා. ඒක සරල වාක්‍යයක්. තව ඕන තරම් ওই විදියට හදාන්න පුළුවන්. I read මම කියවනවා. ඒකත් එහෙමයි සරල වාක්‍යයක්. හැබැයි දැන් මේ බලන්න phrases සම්බන්ධ වෙනකොට අපි හදන වාක්‍ය ටිකෙන් ටික සංකීර්ණ වෙන්න ගන්නවා. උදාහරණයක් විදිහට මම දීලා තියෙනවා my book is on the table. My book is on the table. දැන් මෙන්න මෙතන මම අර words වල phrases වල දීලා තියෙන වාක්‍ය ඛණ්ඩයන් දෙකම තියෙනවා. my book කියන වාක්‍ය ඛණ්ඩයක් තියෙනවා. on the table කියන වාක්‍ය ඛණ්ඩයක් තියෙනවා. එහෙමනම් මේ වගේ වාක්‍යයක් සෑදීමේදී පවා අපේ මේ phrases සකස් කර ගැනීමේ හැකියාව බොහෝම වටිනවා. වමනාම වෙනවා. එතකොට දැන් my book කියන එක හැදුනේ කොහොමද? මොන වචනද එතන තියෙන්නේ කියලා අපි ඉස්සරහට කතා කරනවා. ඒ වගේම තමයි on the table කියන phrase එක හැදුනේ කොහොමද? මොන පද වර්ගද එතන තියෙන්නේ කියලා අපි ඉස්සරහට කතා කරනවා. එතකොට මේ වගේ phrase එකක් හදාගන්න විදිහ අපි ඉස්සරහට කතා කරනවා. එතකොට ඒ විදිහට phrases words වාක්‍ය ඛණ්ඩ සහ වචන එකතු කරලා වාක්‍ය හදාගන්න විදිහ දැනගත්තට පස්සේ මම එතනින් පහළට ඊතලයක් දක්වලා තියෙනවා. බලන්න paragraph ඡේද. ඒතර අපි ඡේදයක් ලිව්වොත් එතන තියෙන වාක්‍ය essays රචනා ලිව්වොත් එතන තියෙන්නේත් වාක්‍ය. letters මෙතන letters කියන්නේ ලියුම්. ඒතර ලියුමක් ලිව්වොත් ඒකේ තියෙන්නේත් වාක්‍ය. notices දැන්වීමක් ලිව්වොත් ඒකේ තියෙන්නේත් වාක්‍ය. එතකොට poems උනත් වාක්‍ය ඛණ්ඩ හෝ වාක්‍ය මේ දෙකම තියෙන්න පුළුවන්. මේ විදිහට බලනකොට මෙන්න මේ ස්ට්‍රක්චර් එක මේ අපේ භාවිතයේ නැත්නම් අපට අමාරුයි ඉංග්‍රීසි භාවිතයට ගන්න. එතකොට දැන් මෙන්න මේ මාර්ගය ඔස්සේ තමයි අපි යන්න හදන්නේ. මෙන්න මේ මාර්ගය ඔස්සේ තමයි අපි යන්න හදන්නේ. ඒ අනුව ඔබ වහන්සේලාට අපේ දරුවන්ට sounds පිළිබඳව මම ඉදිරියේදී දෙනවා. මම මුලින් සඳහන් කළා පහුගිය දවසේ ඉංග්‍රීසි භාෂාවේ ශබ්ද තියෙනවා 44ක් අකුරු තියෙන්නේ 26යි කියලා. මෙන්න මේ ශබ්ද 44 පිළිබඳව මම සටහනක් ඉදිරියේදී ඔබ වහන්සේලාට දෙනවා. මොකද ඒක අනිවාර්ය නැහැ අපට. විශේෂයෙන්ම මේ අකුරු පිළිබඳව නම් අපි දැනගෙන ඉන්නම ඕන. අපි මේ මොහොත වෙන විට දැනගෙන සිටීම ප්‍රමාණවත් වෙනවා. sounds ඒ කියන්නේ ශබ්ද සඳහා ශබ්ද ලියා දැක්වීම සඳහා භාවිත කරන සංකේත තමයි අකුරු කියන එක. හොඳයි. දැන් අපි අකුරු භාවිත කරමින් වචන හදන්නට කලින් එහෙම නැත්නම් වචන ඉගෙන ගන්නට කලින් වචන භාවිත කරමින් phrases හදන්නට කලින් මේ කිව්වේ වාක්‍ය ඛණ්ඩ හදන්නට කලින් වාක්‍ය ඛණ්ඩයන් සහ වචන එකතු කරමින් sentences හදන්නට කලින් sentences එකතු කරමින් paragraphs essays letters notices poems මේ දේවල් හදන්නට කලින් එහෙමනම් අකුරු පිළිබඳව මනා දැනුමක්. ඉතින් මෙතන වැඩිහිටි ශිෂ්‍යයෝ සම්බන්ධ වෙලා ඉන්නවා. අපේ පරිවෙනාචාර්ය ස්වාමීන් වහන්සේලා සහ මහත්වරු සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් මුල් අවස්ථාවේ වුණත් ඇත්තටම මෙතනදී මම ફોකස් කරන්නේ අපේ ශිෂ්‍යයෝ නිසා. මෙතන සහභාගී වෙලා ඉන්නවා එක ශ්‍රේණියේ ශිෂ්‍යයෝ පවා. ඒ නිසා මම ඒ අයට ගැළපෙන මට්ටමින් ඉතාමත්ම පැහැදිලිව සරලව තමයි මේ පාඩම් මාලාව කරගෙන යන්නේ. ඒ නිසා වැඩිහිටි ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා සහ දරුවෝ ටිකක් ඉවසීමෙන් මෙතන මේ මුල් කොටස් ටික ලේසි කියලා අතහරින්නේ නැතුව
පරිස්සමෙන් පිළිවෙලින් මේ ටික අපි ඉස්සරහට කරගෙන යන්න ඕන. ඒ වගේම තමයි අපේ පරිවෙනා මේ පොඩ්ඩක් ඔෆ් කරගන්න වෙනවා. මයික්‍රොෆෝන් ඔෆ් කරගන්න වෙනවා. අපේ ස්වාමීන් වහන්සේලා සහ දරුවෝ එහෙම වුණොත් බාධාක් වෙන නිසා හොඳයි. එතකොට දැන් මම කියාගෙන ආවේ අපේ පරිවෙනාචාර්ය ස්වාමීන් වහන්සේලා පිරිවෙන්වල ඉගැන්වීම් කටයුතු කරන ස්වාමීන් වහන්සේලා සහ ගුරු මහත්වරුත් සම්බන්ධ වෙලා ඉන්න නිසා මට බොහෝ දෙනෙක් පෞද්ගලිකවම දුරකථනයෙන් කතා කරලා මේකට සම්බන්ධ වෙන බව කිව්වා. මම මේ හැම දිනාටම මතක් කරනවා ඔබ වහන්සේලාට අපේ මහත්තුරුන්ට හිතෙන්න පුළුවන් මෙච්චර ලේසි තැනක් අපිට මොකටද කියලා. හැබැයි you can learn the techniques that you can use them when you teach the language. ඔබ වහන්සේලා සහ අපේ ගුරු මහත්වරු උගන්වනකොට ඒ සඳහා ක්‍රමශිල්ප ක්‍රමවේද භාවිත කරන විදිය සහ පිළිවෙල මේකෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා පාඩම සරල වෙන්න පුළුවන්. නමුත් ඔබ වහන්සේලාට අපේ ගුරු මහත්වරුන්ට මොනවා හරි දෙයක් මේකෙන් ක්‍රමවේදවල ගන්න දෙයක් තියෙන්නට පුළුවන් කියන එක මම මතක් කරනවා. ඒ වගේම තමයි අපේ වැඩිහිටි ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාට සහ දරුවන්ට මතක් කරන්න තියෙන්නේ ඔබ වහන්සේලා අපේ දරුවෝ කොච්චර දුරට ඉංග්‍රීසි අකුරු නිවැරදිව ලියනවද කියන එක අපිට පේපර් මාකින් ගියාම එහෙම නැත්නම් ඔබ වහන්සේලාගේ පොත් අරගෙන බැලුවාම හොඳට තේරෙනවා. ඒ නිසා ඔබ වහන්සේලා අපේ දරුවෝ සෑම කෙනෙක්ගෙම ඉංග්‍රීසි අකුරු වල මොනවා හරි අඩුපාඩුකම් තියෙනවා. අපි කොහොමද ඒවා මග අරගන්නේ? ඒවා මග අරගන්න පුළුවන් විදිහ තමයි අපි දැන් මේ පාඩමේදී හරියට ඉගෙනගෙන ඉංග්‍රීසි අකුරු ලියන විදිහ අපි දැනට වැරද්දක් කරනවා නම් වැරදි විදිහට ලියනවා නම් ඔබ වහන්සේලාට අපේ දරුවන්ට පුළුවන් ඒ වැරද්ද නැවත සිදු නොවෙන්නට ලියනකොට හිතා මතාම සිහි කල්පනාවෙන් මම මෙතෙක් කල මේ අකුර ලිව්වේ වැරදියට මෙන්න ඉදිරියට ඒක හරියට ලියනවා කියලා මතක් කරගෙන ලිව්වට පස්සේ අපිට එහෙම වරදින්නේ නැහැ. එතකොට ටික දවසක් යද්දී නිකම්ම නිවැරදි ආකාරය පුරුදු වෙනවා. එතකොට මෙන්න මේ ආරම්භයත් එක්ක මම යන්නම් අපේ පාඩමේ ඊළඟ කොටසට. දැන් අපිට එහෙමනම් අකුරු නිවැරදිව ලියන්න නම් we should discuss about the English alphabet. ඉංග්‍රීසි හෝඩිය ගැන අපි කතා කරන්නට ඕන. ඔබ වහන්සේලාට අපේ දරුවන්ට පේනවා ඇති මෙන්න මෙතනදී English letters, මෙතන letters කිව්වේ අකුරු. English letters can be divided into two. දෙකට බෙදන්න පුළුවන්. According to how we write them. ඒවා ලියන විදිහ අනුව. හොඳට මතක තියාගන්න ඕන අපි සිංහල භාෂාව ඉගෙන ගන්නකොට සිංහල භාෂාවේ අකුරු වර්ග ගොඩාක් තියෙනවා. මේ අකුරු වර්ග කරලා තියෙන සිංහල භාෂාවේ ඒ අකුරු වලින් හඬ ඒ අකුරු වලින් දක්වන ශබ්දය උත්පාදනය වන තැන අනුව. නමුත් ඉංග්‍රීසි වල අපි මේ කතා කරන්නේ එහෙම දෙයක් නෙවෙයි. අකුරු ලියන විදිහ ගැන පමණයි ආකාර දෙකකට බෙදෙන්නේ. So English letters can be divided into two. They are uppercase letters and lowercase letters. ඉංග්‍රීසි අකුරු අපි ලියන ආකාරයට අනුව වර්ග දෙකකට බෙදනවා. capital අකුරු සහ simple අකුරු. අපේ සමහර ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාට සහ දරුවන්ට uppercase letters lowercase letters කියන නම් දෙක නුහුරු වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒක ගැටලුවක් කරගන්න ඕනේ නැහැ. ඔබේ පෙළ පොතේ පවා මේ නම් පාවිච්චි කරනවා. uppercase letters කියලා අපි කියන්නේ capital අකුරු වලට. Also we can say capital letters. ඕනනම් capital letters කියලා කියන්නත් පුළුවන්. lowercase letters කියලා අපි කියන්නේ simple අකුරු වලට. ඕනනම් simple letters කියලා කියන්නත් පුළුවන්. දැන් අපේ
ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා සහ දරුවෝ කල්පනා කරයි මේකේ මොනවද මේ තරම් ඉගෙන ගන්නට තියෙන්නේ කියලා. ඇත්තටම අපි බොහෝ පිරිවෙන් වලට යන උපදේශන කටයුතු සඳහා ඒ යනකොට අපි දකින දෙයක් තමයි මේ ඉහළ ශ්‍රේණිවල ශිෂ්‍යයෝ පවා මූලික ශ්‍රේණියේ මූලික පිරිවෙනේ මහ පිරිවෙනේ පස්වන ශ්‍රේණියේ නෙවෙයි උසස් පෙළ පවා හදාරන සිසුන් පවා ඒ වගේම තමයි විද්‍යායතන පිරිවෙනේ 6 සිට 13 වසර දක්වාම ඉගෙන ගන්න සෑම ශිෂ්‍ය ස්වාමින් වහන්සේ නමක්ම සහ ගිහි දරුවෙක්ම ගත්තොත් ඒ හැමෝගෙම පොත්පත්වල ඉංග්‍රීසි අකුරු ලියන විදිහේ මොනවා හරි අඩුපාඩුකම් අපි දකිනවා. අපි ඒව පෙන්නලා දීලත් වෙනවා. ඒ විතරක් නෙමෙයි අපි පිරිවෙන් උපදේශන කටයුතු වලට යනකොට අපිට මුණ ගැහෙනවා බොහෝ නවක ගුරුවරු. මේ බොහෝ ගුරුවරු ගුරු මහත්වරු අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා අතින් පවා වැරදියට ලියන අවස්ථා අපිට දකින්න ලැබෙනවා. ඒ නිසා ආරම්භය සරල වුණත් එය අපේ ඔළුවට අපි හරියට ධාරණය කරගෙන නැත්නම් ඊළඟ පරම්පරාවටත් පුංචි වැරද්ද වුණත් සම්ප්‍රේෂණය වෙනවා. ඒ නිසා අපේ ස්වාමින් වහන්සේලා අපේ ගුරු මහත්තුරු අපි කල්පනා කරන්න ඕන පුංචි පුංචි දේවල් වලවත් වැරද්දක් තියන්න හොඳ නැහැ. විශේෂයෙන්ම අපි එක ශ්‍රේණිය දෙක ශ්‍රේණිය මූලික ශ්‍රේණිය වගේ මේ පන්තිවල උගන්වනකොට විද්‍යායතන පිරිවෙනේ නම් 6 7 වගේ ශ්‍රේණිවල උගන්වනකොට අපිට පුරුදු ආකාරයට වේගයෙන් අපි කළු ලෑල්ලේ එහෙම නැත්නම් වයිට් බෝඩ් එකේ ලියලා දරුවන්ට ඉදිරිපත් කිරීමෙන් එතන වෙන්නේ විනාශයක්. අපි ඊටාත්ම ඉවසීමෙන් නිවැරදිව අකුරු ලියන්න වෙනවා. මොකද දරුවෝ අපිව අනුගමනය කරන නිසා. ඉතින් අපේ වැඩිහිටි ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා සහ දරුවොත් කල්පනා කරන්න ඕන ලියලා එපා වෙනකොට වේගෙන් මොනවා හරි ලියනවට වඩා බොහොම සිහි කල්පනාවෙන් නිවැරදිව පැහැදිලිව තමන්ගේ සටහන් පොත් පවත්වා ගන්න ඕන. සෑම සටහන් පොතකම මුල මැද අග එකම විදිහට පිරිසිදුව පැහැදිලිව නිවැරදිව තමන් ලියන දේ ලියන්න ඕන. එතකොට තමයි තමන් හැමදාම සංයමයෙන් පිළිවෙලට ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් බවට පත් වෙන්නේ. එහෙම ශිෂ්‍යයෝ තමයි ජීවිතයේ ඉස්සරහට දියුණුව ලබන්නේ. අපි දැන් මේ විදිහට වර්ග දෙකකට බෙදාගත්තා. upper case letters ඒ කිව්වේ capital අකුරු සහ lower case letters ඒ කිව්වේ simple අකුරු. මම තව කාරණයක් මතක් කරන්න ඕන. අපි මේ Zoom ඔස්සේ තමයි මේ පාඩම කරගෙන යන්නේ. අපට මිනිත්තු 40ක වගේ කාලයකින් මේ සම්බන්ධතාව බිඳ වැටෙනවා. එහෙම වුණාට පස්සේ තව මිනිත්තු කිහිපයක් තියෙනවා. ඔබ වහන්සේලා අපේ දරුවෝ සුපුරුදු ලින්ක් එකෙන්ම ඉක්මනටම ආපහු සම්බන්ධ වෙන්න. දැන් මම මේ පාඩම කරගෙන යන අතරේ තව විනාඩි 8ක් 10ක් වගේ යනකොට සම්බන්ධතාව බිඳ වැටුණොත් ඩිස්කනෙක්ට් වුණොත් එහෙම කිසිම ගැටලුවක් නැහැ. ආපහු ඔය ලින්ක් එකෙන්ම එහෙම නැත්නම් ඔය ID පාස්කෝඩ් වලින්ම ආපහු පාඩමත් එක්ක සම්බන්ධ වෙන්න තත්පර කිහිපයක් ඇතුළත සම්බන්ධ වෙන්න පුළුවන්. හොඳයි එහෙමනම් අපි ඊළඟ කොටසට යමු. දැන් අපි we have divided English letters into two. They are uppercase letters and lowercase letters. Right now you can see the uppercase letters of English language. Then ඔබට පෙනෙනවා ඉංග්‍රීසි capital අකුරු ටික. දැන් මෙතනදී බලන්න ඔබ වහන්සේලා ඒ වගේම අපේ දරුවෝ මේ ලියන විදිහ හරිද කියලා දැනට ඔබ වහන්සේලාගේ පොත්වල සටහන් ඒ අනුව අපි එකින් එක පැහැදිලි කරගමු. මොනවද අපි ලියද්දි තියෙන අඩුපාඩු, කොහොමද අපි ඒවා සකස් කරගන්නේ කියන එක. මට තත්පර කිහිපයක් දෙන්න.
හොඳයි. දැන් මේ මම ඉදිරිපත් කරලා තියෙන්නේ English upper case letters ඉංග්‍රීසි capital අකුරු ඔබ වහන්සේලාට අපේ දරුවන්ට පේනවා. දැන් හිතන්න මේ රතු පාටින් දක්වලා තියෙන ඉරි ඔබේ තනි රූල් පොතේ රූල් කියලා. එතකොට අපි කැපිටල් අකුරු ලියන්නේ මේ උඩ රූලේ ගෑවෙන නොගෑවෙන තරම් උසකට ඊළඟට ඒ සෑම අකුරක්ම එකම උස කැපිටල් අකුරු සෑම එකක්ම එකම උස. එතකොට ඔය කිසිම කැපිටල් අකුරක් රූලෙන් පහළට යන්නේ නැහැ. ගොඩක් දෙනෙක් ඒ වැරද්ද කරනවා. කිසිම කැපිටල් අකුරක් රූලෙන් පහළට යන්නේ නැහැ. අකුරු ඔක්කොම එකම උස. කැපිටල් අකුරු ලියන්න ලේසි සිම්පල් අකුරු වලට වඩා. ඒ නිසා අපි සිම්පල් අකුරු වලට යමු. Right. Now you can see the lowercase letters of the English language. ඉංග්‍රීසි භාෂාවේ lowercase letters simple අකුරු මෙතන මම ඉදිරිපත් කරලා තියෙනවා. මේ පාඩමත් එක්ක සම්බන්ධ වෙන අපේ පරිවෙනාචාර්ය ස්වාමින් වහන්සේලා ගුරු මහත්තුරු මම මෙතනදී අනුගමනය කරලා තියෙන ක්‍රමය දිහා පොඩ්ඩක් බලන්න. ඒ වගේම තමයි අපේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා සහ දරුවෝ මේක හොඳට අධ්‍යයනය කරන්න. දැන් මේ ඔබේ පොතේ ඔබේ තනි රූල් පොතේ රේඛා කියලා හිතන්න. ඒ මැද මම දක්වලා තියෙනවා කඩ ඉරක්. දැන් මෙහෙම කඩ ඉරක් පොතේ නෑ. හැබැයි මේ තියෙන්නේ මනක් කල්පිත අපි හිතෙන් මවාගත්ත රේඛාවක්. එතකොට දැන් අපේ වහන්සේලාට සහ අපේ දරුවන්ට පේනවා මම කළු පාටින් අකුරු ටිකක් ඉදිරිපත් කරලා තියෙනවා. නිල් පාටින් අකුරු ටිකක් ඉදිරිපත් කරලා තියෙනවා සහ රතු පාටින් අකුරු ටිකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අකුරු වලට කියන නම් මම පහළ දීලා තියෙනවා ඒ පාටින්ම. tall letters කියලා තියෙනවා නිල් පාටින්, tail letters කියලා තියෙනවා රතු පාටින්, short letters එහෙම නැත්නම් small letters කියලා දීලා තියෙනවා කළු පාටින්. දැන් දරුවෝ වැඩි දෙනෙක් වරද්දන්නේ අපේ පුංචි ස්වාමින් වහන්සේලා වැඩි දෙනෙක් වරද්දන්නේ මේ lower case letters මිසක් upper case letters නෙවෙයි. ඒ කියන්නේ simple අකුරු තමයි වරද්දන්නේ capital අකුරු නෙවෙයි. ඒ ලියනකොට සිද්ධ වෙන වැරදි මෙන්න මේ විදිහට ඉගෙනුවාම සහ ඉගෙන ගත්තාම මග අරව ගන්න පුළුවන්. තව මිනිත්තු 5කින් විතර මේ පාඩම මේ සම්බන්ධතාව ඩිස්කනෙක්ට් වෙයි බිඳ වැටෙයි. එතකොට ආපහු ඒ සුපුරුදු ලින්ක් එකෙන්ම පාඩමත් එක්ක සම්බන්ධ වෙන්න සුපුරුදු ID පාස්කෝඩ් පාවිච්චි කරලාම සම්බන්ධ වෙන්න පුළුවන්. හරි මම පාඩම පැහැදිලි කරගෙන යන්නම්. එතකොට දැන් මම මුලින්ම කියන්න ඕන මෙන්න මේ කඩඉරි වලින් උඩට ගිහිල්ලා තියෙනවා නිල් පාට අකුරු 7ක්. බලන්න. simple B අකුර, D අකුර, F අකුර, H අකුර, K අකුර, L අකුර, T අකුර. දැන් ඔබ වහන්සේලා අපේ දරුවෝ හිතන්න කීයෙන් කී දෙනාද මෙන්න මේ උසට හරියන විදිහට මේ අකුරු ලියන්නේ. එතකොට දැන් මෙතනදී මේවට නමක් දීලා තියෙනවා. මේවා ඔබ වහන්සේලාගේ සිලබස් එකේ තියෙනවා. මේ දීලා තියෙන අකුරු 7 තමයි අනෙත් අකුරු වලට වඩා උස. ඒ අකුරු 7 අනිත් ඒවට වඩා උසයි. උස කියන්න අපි කියනවා tall කියලා. tall man කිව්වොත් උස මිනිහා. a tall child කිව්වොත් උස ළමයෙක්. මෙතන තියෙන්නේ tall letters උස අකුරු. එහෙමනම් tall letters උස අකුරු උසට ලියන්න ඕන නැත්නම් වැරදි. එහෙනම් ඉංග්‍රීසි හෝඩියේ simple අකුරු ගත්තාම tall letters there are 7 tall letters. tall letters තියෙනවා 7ක්. ඒ කියන්නේ
උස අකුරු තියෙනවා 7ක්. ඒවයි මෙන්න මේ උඩට යන කොටස් අනිවාර්යෙන්ම අනිත් අකුරු වලට වඩා ඉහළින් තියෙන්න ඕන. මේ උස ගැන කිව්වොත් ඒ උස සමාන වෙනවා කැපිටල් අකුරු වල උසට. කැපිටල් අකුරු වල උසට සමාන වෙනවා මේ දීලා තියෙන සිම්පල් අකුරු 7 උස. අපි ඒ විදිහට ලියන්න ඕන. ඊළඟට I have given you 5 red letters. රතු අකුරු දීලා තියෙනවා 5ක්. රතු අකුරු දීලා තියෙනවා 5ක්. ඒවටත් හේතුවක් තියෙනවා. G අකුර, J අකුර, P අකුර, Q අකුර, Y අකුර. දැන් මේ රතු පාටින් දීලා තියෙන අකුරු ටික දිහා බලන්න. G අකුරේ රූලෙන් පහළට කොටසක් යනවා. නැට්ටක් යනවා. J අකුරේ රූලෙන් පහළට කොටසක් යනවා. නැට්ටක් යනවා. P අකුරෙත් එහෙමයි. Q අකුරෙත් එහෙමයි. Y අකුරෙත් එහෙමයි. එහෙනම් මේ හැම අකුරකටම වලිගයක් තියෙනවා. මේ රතු පාටින් දක්වලා තියෙන හැම අකුරකටම වලිගයක් තියෙනවා. රූලෙන් පහළට යනවා. වලිගයට අපි කියනවා tail. එහෙනම් වලිගයක් තියෙන අකුරු වලට කියනවා tail letters. අපි එහෙම මතක තියාගන්න. වලිගයක් තියෙන අකුරු tail letters ඉංග්‍රීසි හෝඩියේ simple අකුරු වල tail letters තියෙනවා 5ක්. ඒ තමයි G, J, P, Q, Y. එතකොට දැන් අපේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා සහ දරුවෝ simple G අකුර සම්පූර්ණයෙන්ම රූලෙන් උඩ තියෙන ලියනවා වැරදි. වැරදි. සමහර විට වැඩිහිටියෝ පවා ඒ වැරද්ද කරනවා කවුරු කරත් වැරදි. සමහරු simple J අකුර එහෙම් පිටින්ම රූලෙන් උඩ ලියනවා වැරදි. සමහරු simple P අකුර එහෙම් පිටින්ම රූලෙන් උඩ ලියනවා එතකොට ඒක capital P වෙනවා වැරදි. සමහරු simple Q වෙනුවට capital Q කුඩා කරලා ලියනවා වැරදි. simple Q වලත් මේ ඉර පහළට යනවා මොකද එයා tail letter එකක් නිසා මේ දීලා තියෙන විදියටයි ලියන්න ඕන. තව සමහරු simple Y අකුර එහෙම් පිටින්ම රූලෙන් උඩ ලියනවා වැරදි ඒක capital Y වෙනවා. දැන් මෙන්න මේ කියපු දෙගොල්ලටම අයිති නැති උස අකුරුත් නෙමෙයි වලිග අකුරුත් නෙමෙයි ඉතුරු කට්ටිය. ඒගොල්ලෝ උසට යන්නෙත් නෑ, උඩට යන්නෙත් නෑ, පහළට යන්නෙත් නෑ. අර කඩිරෙන් පහළ යට රූලෙන් උඩ ඉන්නවා. ඒ නිසා ඒගොල්ලොන්ගේ උස අඩුයි. උස අඩුයි නම් අපි කියනවා මිටි කියලා. මිටි නම් අපි කියනවා short කියලා. එහෙමනම් short letters මේ ඉන්නේ short letters. short නිසාම ඒගොල්ලෝ small පුංචි. ඒ නිසා short letters කියන්නත් පුළුවන් එහෙම නැත්නම් small letters කියන්න පුළුවන්. කවුද ඒගොල්ලෝ? A, C, E, I, M, N, O, R, S, U, V, W. නිල් පාට අකුරු තරම් උසට යන්නෙත් නෑ. රතු පාට අකුරු තරම් පහළට යන්නෙත් නෑ. ඒ මැද තමයි තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ මිටි නිසා short කියනවා. ඒ නිසාම කුඩා වෙනවා. ඒ නිසා අපි small කියනවා. short letters එහෙම නැත්නම් small letters තමයි මේ අලු පාටින් දක්වලා තියෙන්නේ. දැන් අදින් පස්සේ මම දන්නවා මෙතන ඉන්නවා එක ශ්‍රේණියේ සිට ඉහළට විද්‍යායතන පිරිවෙන් වල නම් 6 ශ්‍රේණියේ සිට ඉහළට අපේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා සහ දරුවෝ මං කරුණාකරලා ඉල්ලා සිටිනවා අද ඔබ වහන්සේලාගේ මුදල් වියදම් කළා සමහර විට ඔබ වහන්සේලාගේ ගුරු හාමුදුරන් වහන්සේලා උන්වහන්සේලාගේ ඩිවයිසස් ඔබ වහන්සේලාට දීලා මුදල් වියදම් කරලා මේ ඉගෙන ගන්නදී අඩුම තරමේ මේ ඉංග්‍රීසි අකුරු ටිකත් අද ඉඳලම නිවැරදි කරගත්තේ නැත්නම් ඊගාව දවස් වෙනකොට ආපහු පුරුදු විදියට වැරදියට ලියනවා නම් එතන ලොකු අපරාධයක්. ඒ නිසා මින් ඉදිරියට ඔබ වහන්සේලා සහ අපේ දරුවෝ ඉංග්‍රීසි ලියන හැම විටම හොඳට කල්පනා කරලා ලියන්න, නිවැරදිව ලියන්න. වරදින තැන් මං ඕනතරම් පෙන්නන්නම්. ඒ තැන් නිවැරදි කරගන්න. එක උදාහරණයක් තමයි simple B සහ simple D. B අකුරයි D අකුරයි. දෙන්න දෙපැත්ත හැරිලා ඉන්නේ.
සමහරුන්ට ওই දෙක මාරු වෙනවා. මාරු කරන්න එපා වැරදි. ඊළඟට simple h සහ simple n. බලන්න h අකුරේ උස සහ n අකුරේ උස. ඔය දෙක වරද්දනවා අනන්තවත්. h වෙනුවට n ලියනවා, n වෙනුවට h ලියනවා. ඒ වැරද්ද අදින් පස්සේ කරන්න එපා. ඊළඟට simple k ලියන අපේ ශිෂ්‍යයෝ දැන් බලන්න මෙතන simple k ලියලා තියෙන විදිහ අර උසට යන්නේ ඉස්සෙල්ලම ගහන ඉර විතරයි. ඉතුරු ඉරි කෑලි දෙක තියෙන්නේ අර කඩිරේ මට්ටමින් පහළ. ගොඩක් දෙනෙක් ඔය අකුර එහෙම් පිටින්ම උසට ලියනවා. එතකොට කැපිටල් K වෙනවා. ඒ වැරද්ද කරන්න එපා. ඊළඟට තව ඒ වගේ වර්ධින තැනක් තමයි simple p ලියද්දී එහෙම් පිටින්ම රූලෙන් උඩ ලියනවා. ඒ වැරද්ද කරන්න එපා. මේ විදිහට ලියන්න. simple g ලියද්දී එහෙම් පිටින්ම රූලෙන් උඩ ලියනවා. ඒ වැරද්ද කරන්න එපා. අදින් පස්සේ මෙන්න g අකුරේ පහළට යන කොටස තේරුම් අරගෙන ඒක ඒ විදිහට ලියන්න. ඊළඟට ගොඩක් දෙනෙක් වරද්ද ගන්නවා simple r අකුරයි v අකුරයි. ඒ වැරද්දත් කරන්න එපා. හොඳට තේරුම් ගන්න. simple r අකුර ඔය ඉර දිගේ පහළට ඇවිල්ලා ආපහු ඒ ඉර දිගේ මුඩට ගිහිල්ලා තමයි දකුණු අත පැත්තට හැරෙන්නේ. හැබැයි simple v ඊට වඩා හොඳට open උඩට යන ඉරි දෙකක් තියෙන්නේ. ඒ දෙක පටලවා ගන්න එපා. එහෙමනම් මොනවා හරි වැරද්දක් ඔය ලියන ඉංග්‍රීසි වල තියෙනවා නම් simple අකුරු වල අද ඒක ඔබ වහන්සේලා සහ දරුවෝ නිවැරදි කරගන්න ඕන. අපි දැන් ඊළඟ ස්ලයිඩ් එකට යමු. මෙන්න මෙතනදී සමහර විට මේ පාඩම අපට ඉවර කරන්න බැරි වෙයි අද. එහෙම වෙලා මදි වුණොත් අපි ඊළඟ දවසට ඉතුරු ටික කරනවා. use of upper case letters capital අකුරු භාවිත වන අවස්ථා. දැන් අපි දන්නවා there are two types of letters in English alphabet. They are upper case letters and lower case letters. capital අකුරුයි simple අකුරුයි. දැන් අපි පොත බැලුවොත් එහෙම අපි ඕනම දෙයක් කියවනකොට අපි දකිනවා වැඩිපුර තියෙන්නේ simple අකුරු, lower case letters. එහෙමනම් capital අකුරු පාවිච්චි කරන්නේ මොන තැන්වලද? මෙන්න මේකත් අපේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා සහ දරුවෝ විතරක් නෙවෙයි වැඩි හිටියොත් අනන්තවත් කරන වැරැද්දක්. ඒ නිසා අපි නිවැරදිව ලියන්න පුරුදු වෙද්දී අනිවාර්යයෙන්ම පුරුදු වෙන්න ඕන කොහොමද අපි upper case letters පාවිච්චි කරන්නේ, මොන තැන්වලදීද capital අකුරු පාවිච්චි කරන්නේ, මොන තැන්වලදීද කියලා අනිවාර්යයෙන්ම අපි හොඳට පුරුදු වෙන්න ඕන. මොකද මේක ගොඩාක් දෙනෙක් වරද්දනවා. හරි සරල පාඩමක්. මේක පිරිවෙනේ පෙළ පොතේ තියෙනවා, ඉස්කෝලේ පෙළ පොතේ තියෙනවා. නමුත් අපේ ශිෂ්‍යයෝ, අපේ දරුවෝ වරද්දනවා. ඒ නිසා අද සහ ඊගාව දවසේ අපි මේ පාඩම අවසන් කරනාට පස්සේ කිසිසේත්ම එතනින් එහාට capital අකුරු simple අකුරු මාරු කරලා හේතුවක් නැතුව වැරදියට ලියන්න බෑ. මතක තියාගන්න මේ පාඩම් මාලාවේ ඉස්සරහට යනකොට අපේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා සහ අපේ දරුවෝ පිළිපදින්න ඕනි දෙයක් තමයි අද ඉගෙනගත්ත දේ අද ඉඳලම භාවිත කරන්න ඕන. පසුබට කල් දාන්නේ නැතුව අද ඉගෙන ගත්ත දේ අද ඉඳලම නිවැරදිව පාවිච්චි කරන්න ඕන. ඒ කියන්නේ මෙතෙක් වැරද්දක් කළා නම් ඒ වැරද්ද වහාම නිවැරදි කරගන්න ඕන. එහෙම නැත්නම් අපේ මේ උත්සාහයේ ප්‍රතිඵලයක් නැතුව යනවා. දැන් අපි මේ වෙනකොට simple අකුරු capital අකුරු ලියන විදිහ ගැන කතා කරලා තියෙනවා. අදින් පස්සේ මෙතෙක් වැරදියට ලියපු කට්ටිය ඒ වැරද්ද කරන්න බෑ. හොඳට කල්පනාවෙන් ලියලා නිවැරදි වේවා පාවිච්චි කරන්න ඕන. අපි මේ වීඩියෝ එකත් ඔබ වහන්සේලාගේ අපේ දරුවන්ගේ ගෲප් එකට දානවා. ආයෙ මේවා බලන්න පුළුවන්. ආයෙ බලලා නිවැරදිව ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් අද සහ ඊගාව දවසේ use of upper letters capital අකුරු භාවිත වන අවස්ථා පැහැදිලි කරාට පස්සේ කිසිම දවසක capital අකුරු වැරදියට ලියන්න බෑ. ඒ කියන්නේ capital simple කවලම් කරලා ලියන්න බෑ. capital අකුරු ලිවිය යුතු තැන්වල විතරයි
ලියන්න ඕන. ඒ නිසා ඉතාමත්ම කල්පනාවෙන් මේ වැඩේ අපි කරගෙන යන්න ඕන. ඉගෙන ගන්න හැම දෙයක්ම ඔළුවට අරගෙන භාවිතය we have to use them practically. අපි ප්‍රායෝගික මේ දේවල් භාවිත කරන්න ඕන ඉස්සරහට යන්න. ආපහු අපිට බාධා වෙනවා මයික්‍රොෆෝන් ඕෆ් කරගන්න. මයික්‍රොෆෝන් ඕෆ් කරගන්න. හරි. බොහොම ස්තුතියි. අපි යන් දැන් මේකේ ඊළඟ කොටසට. ඔබ වහන්සේලාට සහ අපේ දරුවන්ට පේනවා ඇති ෆෝන් එකකින් නම් සම්බන්ධ වෙලා ඉන්නේ එච්චරම පැහැදිලි නැතුව ඇති කමක් නැහැ. මේවා අපි එකින් එක ඉදිරියේදී නැවතත් කතා කරනවා. ඉතින් අද අපිට තවත් මිනිත්තු 15ක විතර කාලයක් තියෙන නිසා මේ පාඩමට ආරම්භයක් අරගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන්. දැන් මේ පැහැදිලි කරන්නේ how to use uppercase letters. How to use uppercase letters. ඒ කියන්නේ capital අකුරු භාවිත කරන ආකාරය. capital අකුරු භාවිත කරන ආකාරය. capital අකුරු භාවිත කරන්නේ කොහේද කියන එක. capital අකුරු භාවිත කරන්නේ මොන අවස්ථාවේද කියන එක. Here I have given you 1 2 3 4 5 yes පහක් දීලා තියෙනවා මං කරුණු. You can study them one by one. එකින් එක ඉගෙන ගන්න පුළුවන්. පළවෙනි එක බලන්න at the beginning of sentences. At the beginning of sentences. Beginning කියන්නේ ආරම්භය. At the beginning of sentences කියලා කියන්නේ වාක්‍යවල ආරම්භයේදී අපි capital අකුරු භාවිත කරනවා. හරි. ඔබ වහන්සේලාට පේනවා ඇති අපේ දරුවන්ට පේනවා ඇති at the beginning of sentences වාක්‍ය ආරම්භයේදී අපි අනිවාර්යයෙන්ම මුල්ම අකුර කැපිටල් අකුරක් විදිහට භාවිත කරනවා. අංක 1 යටතේ දීලා තියෙන්නේ ඒකයි. then number 2 with the pronoun I. ඒ කියන්නේ මේ I කියන එක I කියන වචනය මම කියන එක සර්වනාමයක් pronoun එකක්. I කියන වචනය නැත්නම් මම කියන අදහසින් මම කියන තේරුම ඇතුව I ලියන සෑම විටකම වාක්‍යයක මුල වුණත් මැද වුණත් අග වුණත් ඒක කැපිටල් වෙන්න ඕන. ඒක අංක 2. then number 3 අංක 3 with proper nouns. Proper nouns in Sinhala that is called සංඥා නාම. සංඥා නාම. සංඥා නාමයක් කියලා කියන්නේ කවුරු හරි පුද්ගලයෙක් වෙන්න පුළුවන්, සතෙක් වෙන්න පුළුවන්, නගරයක් වෙන්න පුළුවන්, ගමක් වෙන්න පුළුවන්, රටක් වෙන්න පුළුවන්, ජාතියක්, භාෂාවක්, ආගමක්, ආයතනයක් මේ වගේ ඕනම එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොතක නමක්, සංග්‍රහවක නමක්, පත්තරයක නමක් එහෙම දෙයක් වෙන්න පුළුවන්. මේවා අපි යොදපු නම් කවදා හෝ කවුරුන් හෝ යොදපු නම් දැන් උදාහරණයක් විදිහට අපි පුද්ගලයන් ගත්තොත් එහෙම කෙනෙක්ගේ නම සතෙක් ගත්තොත් එහෙම ඒ සතාට අපි ආදරයට කියන්නේ යොදපු නමක්. මම එකින් එක ගන්නම් උදාහරණ. මෙන්න මේ විදිහට යම් කිසි පුද්ගලයෙක් අනෙක් පුද්ගලයන්ගෙන් වෙන් කර හඳුන ගන්න. එහෙම නැත්නම් යම් කිසි සතෙක් එම විශේෂයේ අනෙකුත් සතුන්ගෙන් අපි වෙන් කරලා හඳුන ගන්න විශේෂ නමක් දානවා. යම් කිසි නගරයක් අනෙක් නගර වලින් වෙන් කරලා හඳුන ගන්න නමක් දානවා.
යම් කිසි ගමක් අනෙත් ගම් වලින් වෙන් කරලා හඳුන ගන්න නමක් දානවා. යම් කිසි රටක් අනෙකුත් රටවල් වලින් වෙන් කරලා හඳුන ගන්න නමක් දානවා. මෙන්න මේ විදිහට යොදපු නම් ඒ වගේම තමයි සතියේ දවස්වල නම් 7 අවුරුද්දේ මාසවල නම් 12 මෙන්න මේවා අපි proper nouns එහෙම නැත්නම් සංඥා නාම කියලා හඳුන්වනවා. මේ සංඥා නාමයකට එන්නේ වචන එකක් වෙන්න පුළුවන් කිහිපයක් වෙන්න පුළුවන්. ඒ කීයක් ආවත් ඒ සෑම වචනයකම මුල් ලකුර කැපිටල් වෙනවා. අපි ඊළඟ ස්ලයිඩ්ස් වලට යනකොට ඒවා එකින් එක පැහැදිලි කරනවා. Then number 4 is with short forms. අපි short forms කිව්වේ කෙටි යෙදුම් කෙටි ආකාරයෙන් පාවිච්චි කරනවා. වචනයක් කෙටි කරනකොට කොහොමද අපි කැපිටල් ලකුරු පාවිච්චි කරන්නේ? අපි එතනදී කතා කරනවා. මම දැන් ඉස්සරහට පැහැදිලි කරනවා. Then with topics and addresses මාතෘකා සහ ලිපිනයන් ලියනකොට අපි කැපිටල් ලකුරු පාවිච්චි කරන විදිහ කතා කරනවා. දැන් මෙන්න මේ ස්ලයිඩ් එකෙන් මම දීලා තියෙන්නේ සමරි එකක් සාරාංශයක්. අපි ඊළඟ ඒවට යනකොට මේවා එකින් එක පැහැදිලි කරගන්නවා. right මේ තියෙන්නේ පළවෙනි අවස්ථාව at the beginning of sentences වාක්‍ය ආරම්භයේදී වහන්සේලාට අපේ දරුවන්ට පේනවා උදාහරණ දෙකක් දීලා තියෙනවා. He has a new bicycle. එතකොට මේ වාක්‍යයේ H අකුර කැපිටල් වෙන්න හේතුව අපි දැන් දන්නවා. වාක්‍යයක ආරම්භක අකුර නිසා. We are friends. අපි යාළුවෝ. මේකේ W අකුර කැපිටල් වෙන්න හේතුව අපි දැන් දන්නවා. වාක්‍යයේ ආරම්භක අකුර නිසා. ඒතර ඕනෑම තැනක වාක්‍යයක් ලියනකොට අපි අනිවාර්යයෙන්ම මුල් අකුර කැපිටල් වෙන්න ඕන. අපි ඕන තරම් දකිනවා ශිෂ්‍යයෝ තමන්ගේ පොත්වල වාක්‍ය පටන් ගන්න සිම්පල් අකුරකින්. ඒ වැරද්ද අදින් පස්සේ වෙන්න බෑ. මේ දෙවැනි අවස්ථාව with the pronoun I මම අර සඳහන් කරපු මම යන සර්වනාමයේ සඳහා I භාවිත කරන විට ඒක වාක්‍යයක මුල වුණත් මැද වුණත් අග වුණත් කොතන භාවිත කළත් අනිවාර්යයෙන්ම capital වලින් ලියන්න ඕන. I have given one example උදාහරණයක් දීලා තියෙනවා. Narada and I are friends. නාරදයි මමයි යාළුවෝ. බලන්න I කියන එක තියෙන්නේ වාක්‍ය මැද capital වෙලා තියෙනවා. එතකොට නාරද කියන එකේ එන්න අකුර capital වෙන්න හේතු දෙකක් තියෙනවා. එකක් තමයි වාක්‍යයේ ආරම්භක අකුර, අනිත් එක තමයි නාරද කියන්නේ කෙනෙක්ගේ නමක්. එතකොට ඕනම තැනක අකුරක් කැපිටල් විදිහට භාවිත කරන්නේ හේතුවක් ඇතුව අපිට ඒක හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන. එහෙමනම් මින් ඉදිරියට මම කියන තේරුම සඳහා I භාවිත කරද්දී ලියනකොට අනිවාර්යයෙන්ම ඔබ වහන්සේලා අපේ දරුවෝ ඒක කැපිටල් විදිහටම ලියන්න ඕන. මේ තියෙන්නේ තුන්වෙනි අවස්ථාව අපි ඉස්සෙල්ලා මතක් කරපු with proper nouns. ඒ කියන්නේ names of. ඒ කියන්නේ මේ යොදපු නම් people කියන්නේ අපි පුද්ගලයන් හඳුන්වන්නට යොදන නම්. දැන් බලන්න venerable සුබෝධ හාමුදුරුවෝ. එතකොට venerable සුබෝධ කියන එකේ වචන දෙකක් තියෙනවා. ඒ නමට ඒ නමේ වචන දෙකේම මුල් ලකුණු කැපිටල්. ඊළඟට දීලා තියෙනවා කමල්. පිරිමි කෙනෙක්ගේ එහෙම නැත්නම් පිරිමි ළමයෙක්ගේ නමක් K අකුර කොහේ ලිව්වත් කැපිටල්. කමල් කියන එක කොතන ලිව්වත් K කැපිටල්. මෙන්න බලන්න animals. I have given you two examples. Bula, kitty. දැන් බූලා කියන්නේ බල්ලෙකුටනේ. හැබැයි dog කියන එක proper noun එකක් නෙවෙයි. ඒක සත්ත්ව විශේෂයට භාෂාවේ තියෙන නම. දැන් මෙතනදී බූලා කියන්නේ බල්ලෙකුට අපි යොදපු නම. kitty පූසෙකුට අපි යොදපු නමක්. cat කියන එක proper noun එකක් නෙවෙයි. kitty කියන එක proper noun එකක්. ඒ නිසා ඒ වගේ වචන කොතන ලිව්වත් මුල් ලකුර කැපිටල්. ඊළඟට මම දීලා තියෙනවා cities villages නගර සහ ගම්. බලන්න වරුණගම මොනරාගල. දැන් මේ වගේ තව ඕන එකක් අපිට ලියන්න පුළුවන්. ඒ කොහොම ලිව්වත් මුල් ලකුර කැපිටල් වෙන්න ඕන. countries රටවල්. බලන්න ශ්‍රී ලංකා කියනකොට වචන දෙකයි. වචන දෙකේම මුල් ලකුර කැපිටල්. japan
J අකුර capital. ඇයි එහෙම ලියලා තියෙන්නේ? proper nouns නිසා. රටවල් හඳුන්වන නම් නිසා. nationalities. ඒ කියන්නේ මේ ජන වර්ග එහෙම නැත්නම් ජාතිකත්ව සඳහන් කරාදී බලන්න Sinhalese S capital. Tamil T capital. Muslim M capital. proper nouns නිසා. සංඥා නාම නිසා. languages භාෂා සඳහා භාෂාවන් සඳහන් කිරීමේදී ඒත් එහෙමයි බලන්න සිංහල S capital. English E capital. Tamil T capital. භාෂාවක නමක් ලියන කොටත් එහෙමනම් මුල් අකුර capital. Religions ආගම් බලන්න Buddhism B capital. Christianity C capital. Hinduism H capital. A proper nouns නිසා. එහෙමනම් ආගමක නමක් ලියන කොටත් මුල් අකුරු කොහේ ලිව්වත් අනිවාර්යයෙන්ම capital. මෙන්න institutes ආයතන බලන්න එකක් තියෙනවා මෝ පුබුදුගම විද්‍යාලය. තව එකක් තියෙනවා මෝ සිරිධම්ම පිරිවෙන. දැන් මේවයි බලන්න මෝ පුබුදුගම විද්‍යාලය කියන එකේ M අකුර, P අකුර, V අකුර. upper case letters capital. මෝ සිරිධම්ම පිරිවෙන කියන එකේ M අකුර, S අකුර, D අකුර, P අකුර capital. ආයතන එක නමක් නිසා. ඊළඟට මම දීලා තියෙනවා books, magazines and newspapers. පොත් සංගරා සහ පත්තර. ගම්පෙරළිය පොතක නමක් G capital. මුතුහර සංගරාවක නමක් M capital. සිළුමිණ පත්තරයක නමක් S capital. ඊළඟට මම තව දීලා තියෙනවා බලන්න days of the week. සතියේ දවස් Monday විතරක් නෙවෙයි Monday ඉඳලා Sunday දක්වා සතියේ දවස් 7ම ලියද්දි මුල් අකුර අනිවාර්යයෙන්ම capital කොහේ ලිව්වත්. ඊළඟට months of the year අවුරුද්දේ මාස. මෙතන උදාහරණයක් විදිහට දෙනවා ජනවාරි විතරක් නෙවෙයි අවුරුද්දේ මාස 12න් කුමන මාසයක නමක් කොතැනක ලිව්වත් අපි මුල් අකුර capital වලින් ලියන්නේ. හේතුව මොකද මේ කතා කරපු සියල්ලම proper nouns නිසා සංඥා නාම නිසා ඒවා විශේෂයෙන් හඳුනා ගන්නට යොදපු නම් නිසා. මතක තියාගන්නට ඕන මෙතන නැති දේවල් තව ඕන තරම් තියෙන්න පුළුවන්. ගංගාවලට යොදපු නම්, වැව් වලට යොදපු නම්, කඳු වැටි වලට යොදපු නම් මේ විදිහට කුමන හෝ දෙයකට අපි යොදපු නමක් තියෙනවා නම් වෙන් කර හඳුනා ගැනීම සඳහා they are called proper nouns. ඒවට කියනවා සංඥා නාම කියලා. ඒ හැම එකකම වචන කීයක් තිබුණත් සෑම වචනයකම මුල් අකුර අනිවාර්යයෙන්ම කැපිටල් වෙන්න ඕන. ඒකයි තුන්වෙනි කාරණේ. මේ ඊළඟ එක අපිට පුළුවන් වෙයි මේ පාඩම අවසන් කරන්න වැඩිපුර ඕන නම් මිනිත්තු 5ක් විතර ගත කරන්න වෙයි. number 4 with short forms. අපිට වචන එහෙම නැත්නම් phrases කෙටි කරලා දක්වන්න වෙනවා. උදාහරණ දෙන්න බලන්න doctor. දැන් doctor කියනකොට D capital හැබැයි කෙටි කරනකොට මුල් අකුර capital ඊළඟට R දිනනවා simple R. Mr කියනකොට Mr කියලා මුළු වචනේම ලියනකොට M simple වුණාට බලන්න කෙටි කරාට පස්සේ අර මුල් අකුර capital ඊගාව අකුර simple MR තිතයි. මිස්ට්‍රස් මහත්මිය කියන එක අපි මිසිස් කියලා කෙටියෙන් ලියනවා MRS මුල් අකුර capital ඉතුරු අකුරු simple. ඊළඟට බලන්න bachelor of science විද්‍යා උපාධිධාරියා බලන්න bachelor කියන එකේ B capital science කියන එකේ S අකුර capital. අපි of නිපාතයක් නිසා එතෙන්ට යොදාගෙන නැහැ. ඒ අවස්ථාව අපි ඉදිරියේදී තව දුරටත් කතා කරනවා. එතකොට මොකක්ද අපිට මතක තියාගන්න තියෙන්නේ? කෙටි කර දැක්වීම වලදී කෙටි කරන සෑම වචනයකම මුල් අකුර අපර් කේස් ලෙටර් එකක් වෙන්න ඕන, කැපිටල් ලෙටර් එකක් වෙන්න ඕන. ඒක තමයි නීතිය. හරි? මේ අවසාන කාරණය with topics and addresses මාතෘකා සහ ලිපිනයන් ලිවීමේදී බලන්න මාතෘකාවක් ලියන්න පුළුවන්. මෙතන මම විදි දෙකක් දීලා තියෙනවා. ඇත්තටම තව විදිහක් තියෙන එකක් මම කියන්නම්. topics එක්ක අපිට දැන් my country කියන එක අපිටම අපි රචනාවක් ලියනවා my country ගැන, මගේ රට ගැන. අපිට ඕන නම් මුළු මාතෘකාව මේ විදිහට කැපිටල් අකුරෙන් ලියන්න පුළුවන්. එහෙම නැත්නම් මාතෘකාවට එන සෑම වචනයකම මුල් අකුරු මේ දෙවෙනි විදිහට බලන්න my country M capital C capital.
වචනවල මුල් ලකුර විතරක් කැපිටල් වලින් ලියන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් ඒ මාතෘකාවේ මුල් ලකුර විතරක් කැපිටල් වලින් ලිව්වත් කමකුත් නැහැ. ඒ විදිහටයි එතන රීතිය තියෙන්නේ. ඇඩ්‍රසස් ලිපිනයෙන් ලියද්දි බලන්න. දැන් number 25 අංක 25. number කියන වචනේ කෙටි කරා ඒ නැතත් n අකුර මෙතනදී අපි කැපිටල් වලින් ලියනවා. ඊළඟට temple road T capital R capital. දැන් road කියන එක proper noun එකක් නොවුනත් අපි ලිපිනේ ලියද්දී road කියන එක මෙතනදී R ගන්න කැපිටල් වලට. ඊට පස්සේ ගැමුණු ගම G capital. එතකොට ලිපිනයක් ලියනකොට එක්ක අපට මුළු ලිපිනේම කැපිටල් ලකුණෙන් ලියන්න පුළුවන්. එහෙම නැත්නම් සෑම වචනයකම මුල් ලකුණු කැපිටල් වලින් ලියන්න පුළුවන්. එතකොට මීට අමතරව අපිට ඇප්ලිකේෂන්ස් ෆිල් කරන්න වෙනවා. ඕනතරම් එවැනි අවස්ථා වෙනවා. ඒ තැන්වලදී අපිට දීලා තියෙන උපදෙස් අනුව අපිට කැපිටල් ලකුණු පාවිච්චි කරන්නත් වෙනවා. මෙන්න මේ ප්‍රධාන කරුණු පහ මතක තියාගන්න ඕන අපි කැපිටල් අකුරු සිම්පල් අකුරු කවලමේ ලියන්නේ නැතුව නිවැරදිව ලිවීම සඳහා. මෙතනින් එහාට මම තව එක්සාම්පල් එකක් අරන් තියෙනවා අපිට ඩිස්කස් කරන්න සාකච්ඡා කරන්න. ඒක මං ඉදිරියේදී ගන්නම්. ඒ අනුව මෙතනදී මම පාඩම දැනට අවසන් කරනවා. use of uppercase letters පැහැදිලි කිරීම සඳහා මෙතනදී මම ඊගාව දවසේදී පැරග්‍රාෆ් එකක් අරගෙන ඡේදයක් අරගෙන ඒ තැන්වල ඇයි ඒ විදියට uppercase letters පාවිච්චි කරලා තියෙන්නේ කැපිටල් අකුරු පාවිච්චි කරලා තියෙන්නේ කියන එක ඉතාමත්ම සරලව පැහැදිලි කරලා දෙනවා. අන්න ඊට පස්සේ අපිට පුළුවන් වෙයි ඊගාව දවසට මම එතනදී මතක් කරන්න ඕන අපිට ඊගාව පන්ති දවස යෙදෙන්නේ ලබන බදාදා. නමුත් ලබන බදාදා වෙසක් පුර පසළොස්වක පොහොය දවස. ඒ නිසා බදාදා අපි පන්තිය පවත්වන්නේ නැහැ. ලබන සෙනසුරාදා පන්තිය පවත්වනවා. ඒ කියන්නේ අද 22 වෙනිදා සෙනසුරාදා 26 වෙනිදා බදාදා පොය එදාට පන්තිය නැහැ. 29 වෙනිදා සෙනසුරාදා කියන්නේ අද සෙනසුරාදා ලබන සෙනසුරාදා පන්තිය පැවැත්වෙනවා. එදාට අපි අර ඉංග්‍රීසි කැපිටල් ලකුරු භාවිතය පිළිබඳව පොඩි ඇක්ටිවිටි එකක් ඊටතරක පොඩි පැහැදිලි කිරීමක් ඡේදයක් අරගෙන ඒ ඡේදයේ මේ කියපු සියලුම කරුණු අඩංගු වෙන විදියට හදලා තියෙනවා. ඒ ඡේදයේ පැහැදිලි කිරීමක් කරලා ඊට පස්සේ මම මෙන්න මේ ස්ක්‍රීන් එකේ පෙන්නන මාතෘකාවට අපි යනවා an introduction to English word classes කියලා ඉංග්‍රීසි පද වර්ග වලට හැඳින්වීමක්. දැන් ඔබ වහන්සේලාට පේනවා ඇති අපේ පිළිවෙල අපි ශබ්ද සහ අකුරු වලින් පටන් ගත්තා. මං කිව්වා අකුරු වලින් වචන හැදෙනවා කියලා. මෙන්න මේ යන්න හදන්නේ වචන වලට. එතකොට ඒ වචන වර්ග ටික අපි එදත් මම මතක් කළා. මෙන්න අදත් මතක් කරනවා. මෙන්න මේ පද වර්ග 9ක් මෙතනදී මම ඉදිරිපත් කරනවා. ඒ පද වර්ග 9 මොනවද කියලා හඳුනගෙන ඊට පස්සේ අපි phrases වලට යනවා. වාක්‍ය ඛණ්ඩ වලට යනවා. වාක්‍ය ඛණ්ඩ සාකච්ඡා කරන ගමන් අපි ඔය 6 වෙනි අංකයේදී ක්‍රියාපද වලට ආසැනින්ම මං එදා වගේ ඔබ වහන්සේලා පුදුම වෙයි අපේ දරුවෝ පුදුම වෙයි ඉතාමත්ම ඉක්මනට බොහොම කෙටි කාලයක් තුල ඕනෑම වාක්‍යයක් හදන්න පුළුවන් තැනට මම ඔබ වහන්සේලාව අපේ දරුවන්ව ගන්නවා කෙටි ක්‍රම භාවිත කරමින්. ඉතින් ඕක තමයි අපි යන ගමන. මම ඉල්ලා සිටිනවා ආරාධනා කරනවා අකණ්ඩව සහභාගී වෙන්න සහ මේ ඉගෙන ගන්න හැම දෙයක්ම නෝරදවාම එතනින් එහාට මතක තියාගෙන පිළිපදින්න. එතකොට නිසැකවම ඔබ වහන්සේලාට අපේ දරුවන්ට මේ වැඩේ අල්ල ගන්න පුළුවන්. හරි ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්. එහෙමනම් I'm going to conclude the class for today. මම අදට පන්තිය අවසන් කරන්නයි මේ සූදානම් වෙන්නේ. එහෙනම් නැවතත් මම මතක් කරනවා එන බදාදා නෙවෙයි සෙනසුරාදා තමයි පන්ති. බදාදා පොය දවස නිසා සර් ඊට කලින් දවසක් දාගන්න බැරිද? නෑ ඊට කලින් දාගන්න ඕනේ. අපි එහෙම කලබල වෙන්න ඕන නැහැ. නෑ සතියක් තියෙනවනේ ඒකයි බැලුවේ. එහෙම අවස්ථා කලාප
අපි එහෙම අවස්ථා කලාතුරකින් එන්නේ ඒ නිසා ගැටලුවක් කරගන්න එපා. මොකද අපිත් තව බොහෝ වැඩසටහන් හදන ගමන් තමයි මේ වැඩේට මේ අත තියලා තියෙන්නේ. මම මේක පටන් ගත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඔන්ලයින් වැඩසටහන් පටන් ගන්නත් කලින් නිසා ඇත්තටම ඔබ වහන්සේලාට මම මේ පාඩම් හදද්දී මම මතක් කරන්න ඕන මේ සටහන් මේ රූපරාමු සකස් කරද්දී මගේ පුතා නොහිටින්න මට මේ ටික කරගන්න කාලයක් වෙන්නේ නැහැ. මට ඒ තරම් හැකියාවකුත් නැහැ. ඉතින් ඒ සහයෝගයත් අරගෙන ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඒ දිස්ත්‍රික්ක වලට බාර දීලා තියෙන වැඩසටහන් තියෙනවා. ඉතින් මොනරාගල දිස්ත්‍රික්කයේ ඔන්ලයින් වැඩසටහන් පිළිබඳවත් සොයා බලමින් සහ ඒවටත් උදව් කරමින් ඇත්තටම මේ COVID-19 නිවාඩු කාලේ අපිට නිවාඩු කාලයක් නෙවෙයි. මොකද වැඩ කරන කාලෙට අපි මේ පැය ගාන වුණාට දැන් අපි පැය 24න් වැඩි පැය ගානක්ම වැඩ. ඒ නිසා ඊ타ත්ම කාර්යබහුල තත්වයක ඉඳන් තමයි අපි මේ කරන්නේ. ඒ නිසා ඇත්තටම එක දවසක් මග ඇරෙනවා කියන්නේ අපිට ආපහු ඒක අල්ලගන්න අමාරුයි. ඒ නිසා ගොඩක් වගකීම් වලට කරගහලා ඉන්න අවස්ථාවක නිසා අපිට බදාදා වෙනුවට දවසක් ගන්න බැරි වෙයි අපේ හාමුදුරුවනේ. ගැටලුවක් කරගන්න එපා. සෙනසුරාදා පන්ති කරමු. ඒ වගේ විශේෂ අවස්ථාවක් ආවොත් විතරයි මග ඇරෙන්නේ. එහෙම නැත්නම් දවස් අතෑරෙන්නේ නැහැ. හොඳයි එහෙමනම් ලබන සෙනසුරාදා අපි හමු වෙමු. මොනවා හරි ගැටලු තියෙනවා නම් මං කියන්න ඕන සමහර වෙලාවට WhatsApp group එකට join වෙන්න බැරි ගැටලු හරි මොනවා හරි තියෙනවා නම් ඕනම දෙයක් කතා කරන්න. මේ වෙනකොටත් මගේ දුරකථන අංක දන්නව ඇති 071 55 25 155 සහ 0775 886යි 406 ඒ ඕනම දුරකථන අංකයකට කතා කරලා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කියන්න. ඔබ වහන්සේලා අපේ දරුවෝ දිගටම සම්බන්ධ වෙන්න. අපේ පරිවිනාචාර්ය ස්වාමීන් වහන්සේලා සහ මහතුරු සම්බන්ධ වෙන්න. අපි මේ ගන්න උත්සාහය සාර්ථක කරගමු. එහෙමනම් I'm going to conclude the class for today now. අදට මම පන්ති අවසන් කරන්න හදන්නේ. We will meet again next Saturday ලබන සෙනසුරාදා at 9:30 pm. රෑ 9:30ට තමයි මුණ ගැහෙන්නේ. එතෙක් ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි. May the triple gem bless you.